ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අපේ පින්වත් පිරිස බුද්ධ පුතුන් Facebook පිටුවට සජීවීව මේ මොහොතේ සම්බන්ධ වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය ටික වෙලාවක් ශ්‍රවණය කිරීමේ අභිලාෂය ඇතුව. අද ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය ආරාධනාව සිද්ධ කරන්නට යෙදුනේ. මිට ඇත්තටම වසරකට කලින් ගිය වසරේ අපව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට වැඩම කරන්නට දායකත්වය අරගෙන අප බොහොම ගෞරවාදරයෙන් වැඩමවාගෙන ගිහිල්ලා විශාල පින්කම් රාශියක් ස්විට්සර්ලන්තයේ අපේ ධම්මික නායක හම්රුන්ගේ මඟ පෙන්වීම ඇතුව සිද්ධ කරන්නට යෙදුන අපේ දායක පවුලක පින්වත් පිරිස. සෙසෙම ගීතානි කුමාරසිංහ මැතිණිය තමයි එම කුමාරසිංහ මැතිතුමා මේ පින්කම සිද්ධ කරලා දෙන්න කියලා අපිට ආරාධනා කළේ. අද පින්කම සිද්ධ කරන්නේ අමල් රෝමන්, ගීතානි කුමාරසිංහ, අජන්ත රෝමන් කියන පවුලේ සහෝදර සහෝදරියෝ ටික එකතු වෙලා. ඒ අය මේ උතුම් පින් කටයුත්ත සිද්ධ කරන්නේ අවුරුදු 3කට පෙර මිය ගිය අනුෂා රෝමන් ආදරණීය සහෝදරියට පින් අනුමෝදන් කරන්නට, W රෝමන් සහ රූපා වයලට් කියන දෙමව්පියන්ට පින් දෙන්න, රෝහණ මීරිගම මහත්මයාට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම අපටත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් බණ අහන ඔබටත් ආශිර්වාද කිරීම තමයි අද මේ පින් කටයුත්තේදී මූලික අරමුණ ලෙස සඳහන් කළේ. ඇත්තටම ගීතානි කුමාරසිංහ මැතිණිය අපට ආරාධනා කරන්නට යෙදුනේ Zoom කියන තාක්ෂණය ඔස්සේ ධර්මානුශාසනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා එතුමියගේ කල්යාණ මිතුරු මිතුරියන් සඳහා. මම සඳහන් කරා නෑ ඔබතුමියගේ ධර්මානුශාසනාව Zoom එකෙන් කරෝතින් ඊටාම සුළු පිරිසකටනේ අහන්න ලැබෙන්නේ. ඒ නිසා මා කැමති අපේ බුද්ධ පුතුන් Facebook පිටුවේ මේ දේශනාව සජීවීව සිද්ධ කරන්නට. එතකොට දහස් සංඛ්‍යාත දසදහස් සංඛ්‍යාත පිරිසක් දේශනාව අහනවා. ඒ විතරකුත් නෙමෙයි, බුද්ධ පුතුන් YouTube channel එකට එකතු වුණාම තව බොහෝ කාලයක් විශාල පිරිසකට Facebook පාවිච්චි නොකරන අයට, YouTube එක විතරක් පාවිච්චි කරන අයට මේ දේශනාව ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඒ නිසා මම බුද්ධ පුතුන් Facebook පිටුව ඔස්සේ මේ දේශනාව කරලා දෙන්නම් කියලා මා සඳහන් කරා. එතුමිය බොහෝම ශ්‍රද්ධාවෙන් අපේ ඉල්ලීමට ඇහුම්කම් දීලා තමන්ගේ කල්යාණ මිතුරු මිතුරියන්ට ස්විට්සර්ලන්තයේ වගේම වෙනත් රටවල ජීවත් වෙන මිතුරු මිතුරියන්ට ඒ පිළිබඳව දැනුවත් කිරීම කරලා ඒ ඇත්තොත් මේ දේශනාව සමග සජීවීව සම්බන්ධ කරගෙන තියෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ දේශනාව තව පිරිසකට ශ්‍රවණය කරන්නට බුදු පුතුන් YouTube channel එකේ හෝ එහෙම නැත්නම් Facebook පිටුවේ හෝ ෂෙයා කරලා තව පිරිසකට මේ දේශනාව අහන්නට උදව් කරන්නත් ඔය හැම දිනාටම ධර්මය අහන නැත්තන්ට පුළුවන්කම තිබෙනවා. ඉතින් අපේ ගීතානි නෝනත් සහෝදර සහෝදරියනුත් අපේ කුමාරසිංහ මැතිතුමා ඇතුළු ඒ පවුලේ දරුවෝ තාම ශ්‍රද්ධාවෙන් බොහෝ පින් කටයුතු කරනවා. අපේ ජිනීවා නුවර තිබෙන
අපේ බෞද්ධ විහාරස්ථානය මුල් කරගෙන අපේ ධම්මික සායනහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ඒ අතරතුරේ දැන් ඒ හැම රටක්ම යුරෝපයේ ටිකක් සීමා පැනවීම තිබෙන නිසා මේ වගේ අන්තර්ජාලය ඔස්සේ හෝ මේ වගේ පින් කටයුතු වල නියැලෙන්ට ඉඩ හදා ගන්න ඕනි කියලා කල්පනා කරන දායක පවුලක්. අපි කරන බොහෝ ශාසනික කටයුතු වලට ශක්ති ප්‍රමාණයෙන් අපේ විහාරස්ථානයේ ඉදිකිරීම් වල ඉඳලා මේ ස්ථානයේ කුටි තැනීම් ඉඳලා සියලු කටයුතු වලට කුමාරසිංහ මැතිතුමා මැතිනියත් දායක වෙලා තිබෙන බව පොඩි සාමින් වහන්සේලාගේ වගේම මා අපේ සමාජය වෙනුවෙන් කරන කටයුතු වලදී බොහොම ශ්‍රද්ධාවෙන් නිස්සරණ අධ්‍යාසයෙන් දායක වෙලා තිබෙන බව මෙත් සිතින් මේ වෙලාවේ මම සිහි කරන්නට ඕනි. අද දේශනාව අංගුත්තර නිකායේ චක්ක නිපාතයෙහි තිබෙන ඊටම වටින සූත්‍රයක් ඇසුරු කරගෙන සිද්ධ කරන්නේ කම්ම නිධාන සූත්‍රය. අද ඇසුරු කරගන්නේ දේශනාවට කම්ම නිධාන සූත්‍රය. ඉතින් කර්මයන්හි නිධානය මොකක්ද කියලා, කර්මයන්හි සැඟවුණු පසුබිම මොකක්ද, පදනම මොකක්ද කියලා තමයි මේ සූත්‍ර දේශනාවේදී සාකච්ඡා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තීනිමානි බික්කවේ නිදානානි කම්මානං සමුදයාය. පින්වත් මහණෙනි, කර්මයන්ගේ හට ගැනීමට, සමුදයට, රැස්වීමට නිදන් වෙන කරුණු 3ක් තියෙනවා කියලා. දැන් කර්ම වර්ග අපේ ධර්මයට අනුව අපි ප්‍රධාන කොටස් 2කට බෙදනවානේ. එකක් තමයි අකුශල කර්ම, අනිත් එක තමයි කුශල කර්ම. පුණ්‍ය කර්ම, පාප කර්ම කියලාත් බෙදා ගන්නවා. සුක්ල කර්ම, කන්න කර්ම කියලාත් බෙදා ගන්නවා. කළු කර්ම, සුදු කර්ම කියලා. දැන් මේ බෙදීම් ගොඩාක් තිබෙනවා ධර්මයේ. හැබැයි ප්‍රධානයිනේ මේ කුශල කර්ම සහ අකුශල කර්ම කියන කොටස් දෙක. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පළමුවෙන්ම අකුශල කර්මයක් රැස් වෙන්න, අකුසල කර්මයක් සිද්ධ වෙන්න ප්‍රධාන හේතු 3ක් නිධානය විදියට තියෙනවා කියලා. දැන් නිධාන තියෙන්නේ එලිපිට තියලා නෙමෙයිනේ. එලිපිට තියපු දේවල් නිදන් කියලා කියන්නේ. නිදන් කියන්නේ යට කොහේ හරි හංගලා තියෙන ඒවා. කොහේ හරි මතු පිටට පැහැදිලිවම නොපෙනෙන්න තියෙන ඒවට තමයි අපි නිධාන කියන්නේ. එතකොට කර්මයන් රැස් වෙන්න එහෙම නිදන්ගත වෙච්ච හේතු 3ක් තියෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හේතු 3ක් තිබෙන බව කර්මයන් රැස් වෙන්න. උන්වහන්සේ පළමුවෙන්ම එය කෙටියෙන් විස්තර කරනවා මෙහෙම. ලෝභෝ නිදානං කම්මානං සමුදයාය. ලෝභය කර්මයන් රැස්වීමට නිධානයකි. දෝසෝ නිදානං කම්මානං සමුදයාය. ද්වේෂය කර්මය රැස්වීමට නිදානයකි. මෝහෝ නිදානං කම්මානං සමුදයාය. මෝහය කර්මය රැස්වීමට නිධානයකි, නැත්තං සමුදයට හේතුවකි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට අකුශල කර්මයක් රැස් වෙන්න හේතු වෙන දේ මොකක්ද කියලා ඇහුවොත් ඔබට දැන් නිර්වුල් උත්තරයක් හම්බ වෙනවා. අකුශල කර්මයක් රැස් වුණොත්, සැකසුනොත්, සැකසෙන්නේ රැස් වුණොත් රැස් වෙන්නේ එක්ක ලෝභය නිසා. එහෙම නැත්තම් ද්වේෂය හේතු කොටගෙන, එහෙම නැත්තම් මෝහය හේතු කොටගෙන තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කර්මයක් රැස් වෙන්නේ කියලා. මොකද බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ හැමතිස්සෙම අපට අවධාරණය කරන දෙයක් නෙමේ හේතුඵල සම්බන්ධය කියන එක. ඒක කර්මය කියන්නේ ඵලය නම් හේතුව තමයි එක්ක ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහය. කියන්නේ ලෝභ හිත හරි
ද්වේෂ හිත හරි මෝහ හිත හරි තමයි අභ්‍යන්තරික නොපෙනෙන කාරණය නොපෙනෙන සැඟවිච්ච හේතුව කර්මයක් සම්පූර්ණ වෙන්න. ඒක ලෝභකම වෙන්න පුළුවන්, ඒක ද්වේෂය වෙන්න පුළුවන්, ඒක මෝහය වෙන්න පුළුවන්. හේතුව ඒක. ඵලය කර්මයක් වෙන්න පුළුවන්. ප්‍රාණඝාතයක් වෙන්න පුළුවන්. හොරකමක් වෙන්න පුළුවන්. වැරදි කාමයට යෑමක් වෙන්න පුළුවන්. බොරු කීම වෙන්න පුළුවන්. කේලම් කීම වෙන්න පුළුවන්. පරුෂ වචන කීම වෙන්න පුළුවන්. හිස් වචන කීම වෙන්න පුළුවන්. අභිජ්ජා විෂම ලෝභය වෙන්න පුළුවන්. දැඩි ලෝභය වෙන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාද උග්‍ර ද්වේෂය දැඩි ද්වේෂය වෙන්න පුළුවන්. මිච්ඡා දිට්ඨි කර්මයක් කර්මඵලයක් නාදහන මිත්‍යා දෘෂ්ටිය වෙන්න පුළුවන්. ඔය ඕනම දෙයකට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නිධානය හැංගිච්ච මුල තමයි. සැඟවිච්ච හේතුව තමයි එක්ක ලෝභය එක්ක ද්වේෂය එක්ක මෝහය. දැන් අපි කර්ම කියලා අඳුනාගත්තේ ඔය දස අකුසල කර්මනේ. දස අකුසල කර්ම අපෙන් සිද්ධ වෙන්න පුළුවන්. දස අකුසල කර්මයක් අපිට රැස් වෙන්න පුළුවන් කුමක් වුණොත් අපි තුල ලෝභය තියෙන තාක්කල්, අපි තුල ද්වේෂය තියෙන තාක්කල්, අපි තුල මෝහය තියෙන තාක්කල්. මෝහය, ද්වේෂය, ලෝභය ඔබේ ඇතුලේ සැඟවිලා තියෙනවා නම් ඔබ ඇඳන් ඉන්න ඇඳුම මොකක් වුණත්, ඒක සිවුරක් වුණත්, ඒක ගිහි ඇඳුමක් වුණත්, ඔබ දරන තනතුර මොකක් වුණත්, ඒ තනතුර සමහර විට නිලධාරියෙක්, නිලධාරිනියක්, සමහර විට සාමාන්‍ය සේවකයෙක්, සේවිකාවක් මොකක් වුණත්, ඔබේ තනතුර, ඔබේ තත්වය, ඔබ නියෝජනය කරන කුලය, ජාතිය, ඔය විවිධ බෙදීම් හදාගෙන තියෙනවනේ. විවිධ අනන්‍යතා කියලා කියන්නේ ඒව මොකක් වුණත්. ඔබ මොන ආගම ඇදහුවත් ඇත්තටම කිව්වොත්, ඔබ මොන ආගම ඇදහුවත්, ඔබට ලෝභය තියෙන තාක්කල්, ද්වේෂය තියෙන තාක්කල්, මෝහය තියෙන තාක්කල්, ලෝභකම මුල් වෙලා, ද්වේෂය මුල් වෙලා, මෝහය මුල් වෙලා ඔබ රැස් කරන කර්ම නම් අකුසල කර්මම තමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙහෙම න භික්ඛවේ ලෝභෝ අලෝභෝ සමුදේති. මහණෙනි, ලෝභයෙන් අලෝභය නූපදනේය. එකවේ ලෝභය හේතු කොටගෙන අලෝභය ඉපදෙන්න විදියක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අතකෝ භික්ඛවේ ලෝභෝච සමුදේති. ඒ වගේම මහණෙනි, ලෝභයෙන් ලෝභයම තමයි උපදින්නේ. එතකොට ලෝභය හේතු කොටගෙන අලෝභයක් උපදින්න විදියක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ලෝභය හේතු කොටගෙන උපදින්න පුළුවන් ලෝභයක්මයි. ඒකේ ලෝභය මුල් වෙලා අලෝභයක් නෙමෙයි ඵලයේ විදියට එන්න පුළුවන් ලෝභයක්මයි. ලෝභයක්මයි. ලෝභය නම් හේතුව, ඵලය වෙන්නෙත් ලෝභයමයි. ඒක අර අපේ තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන ලස්සන ඉගැන්වීමනේ. ඒ කියන්නේ වපුරන දෙයට සාපේක්ෂව අස්වැන්නයි කියන එකනේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. වපුරන දෙයට සාපේක්ෂව අස්වැන්න. යම් බීජයක්ද වපුරන්නේ ඊට සාපේක්ෂ ඵලයක් තමයි එන්නේ. එතකොට ලෝභය වපුරලා අලෝභය කියන පැලයක් හොයන්න බෑනේ. ලෝභය වපුරුවොත් ඵලය විදියට එන්න පුළුවන්
ඒකෙන් උපදින දේ විදියට පැලය විදියට ප්‍රතිඵලය විදියට එන්න පුළුවනොත් ඒ වගේම දෙයක්. එකුවේ ලෝභයෙන් කරන කර්ම වලින් තවත් ලෝභයන්ම තමයි උපදින්න පුළුවන්. ලෝභයෙන් කරන ක්‍රියාවන්ගෙන් ලෝභයන්මයි උපදින්න පුළුවන් කියන එකයි භාග්‍යවතුන් වහන්සේගේ මේ මඟ පෙන්වීම. එතකොට ඒක තේරුම් ගන්න එක හරි වටිනවා. දැන් අකුසල කර්ම විතරක් නෙමෙයි ලෝභයෙන් කරන අපේ ඕනම ක්‍රියාවකින් සාමාන්‍ය ක්‍රියාත් අපි තියනවානේ ලෝභයෙන් කරන ක්‍රියා. දැන් ලෝභයෙන් නැත්තම් තණ්හාවෙන් අපි දරුමල්ලෝ හැදුවා. දරුමල්ලෝ හදන්නෙම තණ්හාවෙන් කියමුකෝ අපි. තණ්හාව තියෙනවානේ දරුවෙක් පිහි කරන කෙනා ගාව. එතකොට ආපහු දරුවා නිසා උපදින්නේ තණ්හාවම තමයි. තණ්හාව නිසා ඉපදෙනවා දරුවෙක්, දරුවා නිසාත් උපදිනවා තණ්හාව. ලෝභයෙන් උපදින්නේ ලෝභයක්මයි. අපි රස්සාවක් කරන්නේ ඉතින් ලෝභය හින්දානේ. සල්ලි හම්බ කරන්නේ අපි කවුරු? ආයෙත් සල්ලි නිසාත් උපදින්නේ මොකක්ද? ආයෙත් ලෝභයමයි. කීර්තිය හොයන්නේ ලෝභය හින්දානේ. ඊළඟට කීර්තිය නිසා ලැබුණම උපදින්නේ ලෝභයමයි. එතකොට ලෝභයෙන් උපදින්නේ ලෝභයක්මයි. තණ්හාවෙන් උපදින්නේ තණ්හාවක්මයි. තණ්හාවෙන් උපදින්නේ තණ්හාවක්. එක කාම තණ්හාවක් වෙන්න පුළුවන්. එක භව තණ්හාවක් වෙන්න පුළුවන්. එක විභව තණ්හාවක් වෙන්න පුළුවන්. පංචකාමයට තියෙන ආසාවක් වෙන්න පුළුවන්. තව සුවපත් සැපවත් භවයකට තියෙන තණ්හාවක් වෙන්න පුළුවන්. ඒ තණ්හාවකින් කරපු ක්‍රියාකාරකමකින් තණ්හාව නම් මූලය උපදින්න පුළුවන් ඵලය තියෙන තණ්හාවම ඇති කරන දේ. මේක හොඳට තේරුම් ගන්න. එතකොට මේ ලෝකේ අපි අත්විඳින සියලුම දේවල් වලටනේ අපි අත්විඳින සියලුම දේවල් වලට මේ තණ්හාව කියන ඵලය තණ්හාව කියන හේතුව එකිනෙකාට සම්බන්ධ වෙන විදිය අපි තේරුම් ගමු. ඔබ වරින් වර මේ කාරණා අහලා ඇති. නමුත් අපි මේ කාරණා නැවත සාකච්ඡා කිරීමෙන් අපිට හොඳ අදහසක් අපේ ඥානය දියුණු කරගන්න අපි ඉන්න තැන් අඳුනගන්න අපිට හරි උදව්වක් වෙනවනේ. හරි උදව්වක් වෙනවා. අපි කරන දෙයින් අපිට ලැබෙන ඵලය තවත් ඒ වගේම එකක් කියන එක තේරුම් ගන්න තමයි මේ දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ හාමුදුරුවන්ට පැහැදිලි කරන්නේ. ඉතින් ගිහි කෙනෙක් වුණත් මේක තේරුම් අරන් ඉන්න එක හොඳයි. තාම ඉතින් රස්සාව අයින් කරගන්න දුවන්න දැන් අනේ ඔව් ලෝභය උපදිනවා රස්සාවක් කරාම ඒ නිසා රස්සාව අතහැරලා දාන්න වගේ මෝඩ එකක් නෙමෙයි මම කියන්නේ. එහෙම නැත්නම් විවාහ වෙන්න එපා මෝඩ වැඩක් දරුවෝ හදන්න එපා හිම එකක් නෙමෙයි. මම මුලින් ඔබට කිව්වේ ලෝභයෙන් හින්දා අපරාධකාරී හැසිරීමකට යන්න එපා කියලානේ. ලෝභයෙන් හින්දා ප්‍රාණඝාත කරන්න එපා. ලෝභයෙන් හින්දා හොරකම් කරන්න එපා. ලෝභයෙන් හින්දා වැරදි කාමයට යන්න එපා. ලෝභයෙන් හින්දා බොරු කියන්න එපා. කේලම් කියන්න එපා. පරුස වචන හිස් වචන කියන්න එපා. අනුන්ගේ දෙයට ආසා වෙන තරම් දැඩි ලෝභයක් හදාගන්න එපා. ලෝභය මුල් කරගෙන. අනුන් නැසේවා වෙනසේවා කියලා හිතන විදිහේ දරුණු මානසිකත්වයක් සහිත කෙනෙක් වෙන්න එපා. ඊළඟට මේ කර්මයක් නැත කර්මඵලයක් නැත මෙලොව පරලොව නැත කියලා තණ්හාව වැඩි වුණාට පස්සේ මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්න එපා. ඒක තමයි මූලිකවම නවත්ත ගන්න ඕන ටික. දැන් අනිත් දේවලුත් හැබැයි තේරුම් අරන් ඉන්න එක හොඳයි. මොකක්ද? ලෝභයෙන් කරන දේවල් වලින් උපදින්නේ ලෝභයම තමයි. ලෝභයෙන් නම් ඔබ දෙයක් කරන්නේ ක්‍රියාවක් කතාවක් ඒකෙන් ඉතින් තවත් ලෝභයක්ම උපදී. ඔබේ ලෝභය උපදී තව වැඩි වෙලා
ඔබ ගැනත් ලෝභය උපදී තව වැඩි වෙලා. අලුත් දේවල් උපදී. තේරුම් ගන්න. තේරුම් ගැනීම තමයි වැදගත්. අඩුම එතකොට දන්නව මොකද්ද කරන්න කියලා. නොදැන දේවල් කරමින් ඉන්නවට වඩා හොඳයිනේ දැනගෙන දේවල් කරමින් ඉන්න එක. තාම 100% කාටවත් හරි මටවත් ඔබටවත් මේ තණ්හාව මුල් වෙලා කරන දේවල් වලින් ඒ කියන්නේ යහපත් දේවල් තියෙනනේ නීති විරෝධී නැති දේවල් ඒ වයින් තවම අයින් වෙන්න තරම් අපේ හිත තාම දියුණු වෙලා නැහැ. නමුත් අපිට පුළුවන් මේක තේරුම් ගත්තම අපි පළවෙනි පියවරේදී තණ්හාව මුල් වෙලා කරන නරක කර්ම ටික පුළුවන් තරම් අවම කරගන්න එක. පළවෙනි පියවර. දැන් දෙවෙනි පියවරක් විදියට අපිට පුළුවන්කම ලැබේ කවදා හරි අපේ හිත තව ටිකක් දියුණු කරගෙන තව ටිකක් හිත හදාගෙන අපිට පුළුවන්කමක් ලැබෙයි ලෝභය හින්දා කරන සියලුම හැසිරීම් වලින් දවසක වෙන් වෙන්න. නේ? ධනය පසුපස හඹා යන එක, බලය පසුපස හඹා යන එක, කීර්තිය පසුපස හඹා යන එක, ප්‍රශංසා පසුපස හඹා යන එක, සැප පසුපස අපේ මනස හඹා යනවනේ තාම. දැන් ඒවා හින්දාත් අපි විඳවනවා කියලා දන්නවනේ. අපි කරන පව් හින්දා විතරක් නෙවෙයි විඳවන්නේ. දැන් දරුවෝ තණ්හාවෙන් දරුවෝ හදනවා, ඊළඟට දරුවෝ හින්දා විඳවනවානේ. තණ්හාවෙන් සල්ලි හම්බ කරනවා, ඊළඟට සල්ලි හින්දා විඳවනවා. තණ්හාවෙන් ප්‍රසිද්ධිය, කීර්තිය, නම්බු, තනතුරු, තානාන්තර හොයා දඟලනවා. ඉතින් ඊළඟට විඳවනවා. ඒකනේ ස්වභාවය. ඉතින් දුක අඩු වෙලා නැහනේ. දුක වැඩි වෙන හේතුවකින් ඉපදිච්ච ඵලයක් එක්ක නම් වැඩ කරන්නේ. දුක ඇති කරන හේතුවනේ තණ්හාව. එතකොට තණ්හාවෙන් උපදිච්ච දෙයක් තියෙන්නේ තණ්හාවම සම්බන්ධ දේවල් ටිකක්නේ. එතකොට ඒවයි අල්ප ආස්වාදයක් තියෙන්න පුළුවන්. යම් සතුටක්, ආස්වාදයක්, සැනසෙල්ලක්, යම් කිසි සුවයක් තියෙන්න පුළුවන්. ඒක නෑ කියලා කියන්නේ නෑ. මනම් මිනිස්සු ඉක්මනට ලෝභය අතාරිනවනේ. ලෝභය කියන එකේ පොඩ්ඩක්වත් ආස්වාදයක් නැත්තම් අපි දඩි පිටි ගාලා ලෝභය අතෑරලා දායිනේ. තිත්ත බේතක් විසි කරනවා වගේ. ගඳ ගහන දෙයක්, ඊටාම අපිරිසිදු දෙයක් ඇඟට වැටුනම අපි කොච්චර දඟලනවද ඉක්මනට හොද ගන්න. එතකොට ඒ වගේ අපි ලෝභය අයින් කරන්න දඟලන්නේ නැහනේ. ඒ මොකද අපි එහෙම එච්චර වේගවත් ක්‍රියාදාමයක් ලෝභය අයින් කරන්න දරන්නේ නැත්තේ. ඒකට හේතුව තමයි ඇත්තටම කිව්වොත් ලෝභයෙන් කරන ක්‍රියාකාරකම් වල විඳවිල්ලක් වගේම ආස්වාදිකුත් තියෙනවා. සුවයකුත් සැපතකුත් තියෙනවානේ. එහෙම නැති එකක නෙමෙයි මේ යන්නේ. ඒකමයි මේක දුරු කරගන්න දුෂ්කර. ලෝභයේ ආස්වාදයක් තියෙන තණ්හාවේ. තණ්හාවෙන් ලැබෙන ඵලවල දුක එක්කම ආස්වාදයක් තියෙනවා. ඉතින් අපිට හරි අමාරුයි මනසත් එක්ක ගැටි මේක තේරුම් කරලා දීලා 100%ක්ම අයින් කරගන්න පළවෙනි පියවරේ අමාරුයි. පළවෙනි පියවරේ අපි මේව හොඳට අපේ ඔළුවට දාගමු. මොකද්ද මේ වෙන්නේ? කොතනින්ද අපිව මේ මෙහෙය වෙන්නේ? ඇතුලේ තියෙන හේතුව මොකක්ද? ඒ ටික තේරුම් ගමු කියලා තමයි මම ඔබට පළමුවෙන්ම යෝජනා කරන්නේ. ඒ තේරුම් ගැනීම බලවත් වෙන තරමට අපේ අභ්‍යන්තරිකව අපි ඒ නරකයි කියලා අවබෝධ කරගත්තු එකෙන් අයින් වෙන්න එන වේගෙත් වැඩි වෙනෝනේ අපේ. එහෙනම් ඒක තේරුම් ගමු. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. න භික්ඛවේ දෝසෝ අදෝසෝ සමුදේති. මහණෙනි මේ ද්වේෂය කවදාවත් අද්වේෂය උපද්දලා දෙන්නේ නැහැ. කියන්නේ තරහෙන් මෛත්‍රිය උපද්දලා දෙන්නේ නැහැ. අතකෝ භික්ඛවේ දෝසෝච සමුදේති. මහණෙනි ඒ වගේමයි ද්වේෂයෙන් උපදවන්නේ ද්වේෂයමයි. තරහෙන් උපද්දවන්නේ තරහමයි. ඒ කියන්නේ තරහ නිදානය කරගෙන මෛත්‍රිය උපදින්නේ නැහැ.
තරහ නිදානය කරගෙන උපදින්න පුළුවන් ප්‍රතිඵලය තමයි තරහ. ආසාව නිදානය කරගෙන උපදින්න පුළුවන් ප්‍රතිඵලය තමයි ආසාව. ආසාවෙන් උපදින්නේ ආසාව. තරහෙන් උපදින්නේ තරහ. තරහෙන් මෛත්‍රිය හෝ ආදරය උපදින්නේ නැහැ. හැබැයි ගොඩක් අයට හිතනවා නේද තරහ අරගෙන ටිකක් හිටියොත් ආදරේ වැඩි කරගන්න වගේ පුළුවන් වෙයි කියලා. තරහ අරගෙන දැඟලුවොත්, තරහ අරගෙන කෑ ගැහුවොත්, රණ්ඩු කරගත්තොත්, බැනගත්තොත්, කියවන්න පටන් ගත්තොත් ආදරය, කරුණාව, මෛත්‍රිය ලැබෙයි කියලා මිනිස්සු හිතනවා. එහෙමනම් ඉතින් බුදුහාමුදුරන්ට තමයි වැරදිලා තියෙන මිනිස්සුන්ට හරි එක හිතිලා නම්. මම නම් කවදාවත් හිතන්නේ නැහැ බුදුහාමුදුරන්ට වැරදිලා කියලා. බුදුහාමුදුරුවෝමයි. උන්වහන්සේ අපිට වදාලා නම් තරහ නිසා උපදින්නේ තරහමයි කියලා, ද්වේෂයෙන් කවදාවත් අද්වේෂය උපදින්නේ නැහැ කියලා. ඒ වචනය වෙනස් කරන්න දෙවියෙකුට බෑ, බ්‍රහ්මයෙකුට බෑ, මාරයෙකුට බෑ, වෙනත් කිසිම බලවේගයකට ඒ බුද්ධ වචනේ නම් වෙනස් කරන්න බෑ. අද සිද්ධ වුණත් සිද්ධ වෙන්නේ ඒක, හෙට සිද්ධ වුණත් සිද්ධ වෙන්නේ ඒක, තව අවුරුදු 10 ගානකට පස්සේ සිද්ධ වුණත් සිද්ධ වෙන්නේ ඒක. ද්වේෂයෙන් උපදින්නේ ද්වේෂය විතරමයි. තරහෙන් උපදින්නේ තරහ විතරමයි. වෙන මොකක්වත් උපදින්නේ නැහැ. වෙන කිසිම දෙයක් උපදින්නේ නැහැ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා, ඔබ දැනට තරහෙන් ඉන්නවා නම් ඒකේ මූලය තරහමයි. දැනට ඔබ කාගේ හරි තරහකට ගොදුරු වෙමින් ඉන්නවා නම් ඵලයක් විදියට එයාගේ මූලය ද්වේෂයමයි. මොකද ද්වේෂය නිසා ද්වේෂය ඇර වෙන මුකුත් උපදින්න බෑ. ඔබට දැනට අන් අය ගැන ද්වේෂයක් ඇති වෙමින් තිබෙනවා නම් ඔබ මතක තියාගන්න, ඔබට ප්‍රතිඵලය විදියට එන්න පුළුවන් ද්වේෂයක්මයි. අන් අයට ඔබ තරහ, ක්‍රෝධය ප්‍රධානය කරමින් ඉන්නවා නම් ඔබට ප්‍රතිඵල විදියට එන්න පුළුවන් තරහක්, ක්‍රෝධයක්, වෛරයක්මයි. අන් කිසිවක් එන්ටනම් විදියක් නෑ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට. මොන විදියට තර්ක කළත් එන්න විදියක් නෑ. එන්නේ නෑ ඒක. අද්වේෂය, ආදරය, කරුණාවන්තකම, මෛත්‍රියක් ඔබට එන්ට විදියක් නෑ. මතක තියාගන්න, ඔබ එළියට දිගටම විසිරුවමින් වපුරමින් ඉන්නේ ද්වේෂය නම්. ඔබ තරහෙන්, ක්‍රෝධයෙන් දේවල් වපුරනවා නම් ප්‍රතිඵලයක් ඔබට නෙලන්ට හම්බ වෙයි ඒ වර්ගයේම දේවල් වලින්. ඒ නිසා හොඳට අවබෝධ කරගන්න. එතකොට තමන් වපුරන දෙයට සාපේක්ෂවයි අස්වැන්න කියලා, නෙලන්නේ ඉන්ධන දේවල් කියලා ඔබ හරියට තේරුම් ගනි. නිධානය, ද්වේෂයේ නිධානය ද්වේෂයමයි. කර්ම රැස්සෙන දෙවනි කාරණාව එක. තුන්වෙනි කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මෝහන භික්ඛවේ මෝහෝ අමෝහෝ සමුදේති. මෝහය, අනුවණකම, දුෂ්ප්‍රඥකම කවදාවත් ඥානවන්තකමක් ගෙනල්ලා දෙන්නේ නැහැ. නුවණක් ගෙනල්ලා දෙන්නේ නැහැ. ප්‍රඥාවක් ගෙනල්ලා දෙන්නේ නැහැ. අනුවණකමින්, මෝහයෙන්, දුෂ්ප්‍රඥකමින් උපදවන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, අතකෝ භික්ඛවේ මෝහෝ මෝහෝච සමුදේති. අනුවණකමකින් උපදින්න පුළුවන් තව අනුවණකමක් විතරයි. ඒකේ තේරෙන විදිහට කිව්වොත් එක මෝඩකමකින් තව එන්න පුළුවන් තව මෝඩ ප්‍රතිඵලයක්.
එක මෝඩ ක්‍රියාවකින් තව මෝඩ ප්‍රතිඵලයක්. එක මෝඩ සිතුවිල්ලකට පස්සේ තව මෝඩ සිතුවිල්ල නැමැති සිතුවිල්ලක් නැමැති ප්‍රතිඵලයක්. ඒකනේ කියන්නේ මම ජීවිතේ පුරාම කරේ මෝඩ වැඩ කියලා සමහරු. හරිනේ. ජීවිතේ පුරාම සමහරු මෝඩ වැඩ කරන්නේ ඇයි? එයා මෝඩ සිතුවිල්ලක් මුල් වෙලා මෝහ සිතුවිල්ලක් මුල් කරගෙන නම් එයාගේ පළවෙනි එක කරන්නේ ඒකෙන්ම ඊළඟ එක. ඒක මතම නම් ආයෙත් තව මෝහයක් මත නම් ඊළඟ ක්‍රියාවට යන්නේ ඊළඟ ඵලෙත් මෝහය. දැන් ඔබට වැටහෙනව නේද? ඔබගේ කර්මවලට ප්‍රධාන වශයෙන්ම විශාල නිධානයක් ලෙස බලපෑම් කරලා තියෙන්නේ. හැඟවිච්ච හේතුව බවට පත් වෙලා තියෙන්නේ ලෝභ, ද්වේෂ සහ මෝහ කියලා. ඔබ යම්කිසි කරන කර්මයක ඔබ අත්විඳින කර්ම විපාකයක නේ මෙතන කර්ම ගැනත් කතා කරනවා කර්ම විපාකේ ගැනත් කතා කරනවා. කර්මයේත් කර්ම විපාකයේත් මූලය නරක අකුසල එකක් නම් අකුසල කර්මයේත් අකුසල විපාකයේත් මූලය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අඳුන ගන්නට කියලා. අවබෝධ කර ගන්නට කියලා තේරුම් ගන්නට කියලා. ඒ මූලය නම් එක්ක ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහය. ඔය තුනෙන් එකක්මයි. බුදුහාමුදුරුවෝ හරි ලස්සන දෙයක් ඊළඟට අපිට අවධාරණය කරනවා ඉතින්. න භික්ඛවේ ලෝභජේන කම්මේන දෝසජේන කම්මේන මෝහජේන කම්මේන දේවා පඤ්ඤායන්ති. ඒ කියන්නේ මහණෙනි ලෝභය මුල් වෙලා කරපු ක්‍රියාවලින් හෝ ද්වේෂය මුල් වෙලා කරපු ක්‍රියාවලින් හෝ මෝහය මුල් වෙලා කරපු ක්‍රියාවලින් දෙවියෝ නම් පහළ වෙන්න විදියක් නැහැ. න මනුස්සා පඤ්ඤායන්ති. මිනිස්සු උපදින්න විදියකුත් නැහැ. යාවා පනඤ්ඤාපි කාචි සුගතියෝ. සුගතියක් කියලා එකක් ඇති වෙන්න විදියක් නැහැ. කර්මය සකසන්නේ ලෝභෙන් නම්, ද්වේෂෙන් නම්, මෝහෙන් නම්. මෙතන අවධාරණය කරන්නේ දස අකුසල කර්ම ගැන. සාමාන්‍ය ඔබ රස්සාව කරන එකයි, සල්ලි හම්බ කරන එකයි, නිත්‍යානුකූල පෞල් ජීවිතයක් ගත කරමින් දරුමල්ලෝ හදන එකෙන් මේක වෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ. පටල ගන්න එපා. ඒ වයින්ුත් මේ ලෝකයේ දුක්ඛිත අත්දැකීම්, ප්‍රශ්න, අසහන, වේදනා, කලකිරීම, හිස්භාවයක්, මහා මූසලකමක් ඔක්කොම දැනෙනවා. මේ කියන්නේ මොකක්ද? ලෝභය මුල් වෙලා, ද්වේෂය මුල් වෙලා, මෝහය මුල් වෙලා දස අකුසල කර්ම කරන එක්කෙනෙකුට දෙවියෝ අතර උපදින්න ලැබෙයි කියලා හිතන්න බෑ කියලා මේ කියන්නේ. එහෙම එකක් වෙන්නේ නැහැ කියලා. මිනිස්සුයෝ අතර උපදීමක් වෙන්නේ නැහැ කියලා. වෙනත් සුගතියක ඉපදීමක් කිසිසේත්ම පෙනෙන්නේ නැහැ කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. කොච්චර පරිස්සම් වෙන්න ඕනිද අපි අපේ හිත ගැන එතකොට. අපි ලෝභය මුල් වෙලා දරුණු අකුසල් නේ දස අකුසල් අපි කරොතින් ඒ අකුසල කර්ම රැස් කරගත්තුතින් දිව්‍ය භවයකවත් මනුෂ්‍ය භවයකවත් වෙන කිසිම සුගති භූමියකවත් උපදින්න බෑ කියන එක තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඒක සාමාන්‍ය නුවණකින් කරපු ප්‍රකාශනයක් නෙමෙයිනේ. උතුම් බුද්ධ ඥාණයෙන් තමයි උන්වහන්සේ නුවණින් දැකලා තමයි අපිට අවධාරණය කරන්නේ ඔබ දස අකුසල කර්ම කරගෙන නම් අපේක්ෂා කරන්න එපා සුගති භූමියක් කියන එක. ඒ කියන්නේ මේ භවයේදී සුවපත් භාවයක් හෝ පරලෝකදී සුවපත් භාවයක් දෙකම. දැන් දස අකුසල් කරන කට්ටියගේ මේ ලෝක ජීවිතෙත් අපායක් වගේනේ. සතර අපායේ වැටිලා වගේනේ මේ ලෝකේ ඉන්නේ. දස අකුසල කර්ම කරන අය, ප්‍රාණඝාත කරන අය, සොරකමේ යන අය, වැරදි කාමයට යන අය, ඊළඟට බොරු කියන අය,
කේලම් කියන අය, පරුස වචන හිස් වචන කියන අය, ඒගොල්ලෝ දැවි ඉන්නේ නේ. තැවි ඉන්නේ. පිච්චි ඉන්නේ. ඉතින් මෙලොවම අර අපායක ඉපදුනාම විඳිනවා කියලා ධර්මයේ උගන්වපු ටික මෙලොවම විඳින්නේ නැද්ද? ප්‍රාණඝාත කරපු කෙනා එහි විපාක අහනකොට තැවෙන්නේ නැද්ද? ඊළඟට යම්කිසි රටක සමාජයක නීතියෙන් හිංසා කරන්න තහනම් කියලා, මරන්න තහනම් කියලා අඳුන්නපු සත්තු මරපු එක්කෙනා පවා මේ ලෝකෙදි තැවි මං අහුවෙයිද? මට දඬුවම් විඳින්න වෙයිද? දැවි ඉන්නේ නැද්ද? ඊළඟට බුද්ධිමත් නුවණැති මිනිස්සු කිසිම සත්වයකට හිංසා කරන එක, මරණ එක අනුමත කරන්නේ නැහැ ඥානවන්ත මිනිස්සු. එතකොට එවැනි අය ගාවදී ප්‍රාණඝාත කරන එක්කෙනා තැවි ඉන්නේ නැද්ද? මම මෙයාලගේ සමාජයට සුදුසු නෑ. මේගොල්ලෝ කොච්චර උසස් අදහස්ද තියෙන්නේ. කිසිම සතෙක් මරන්නේ නැති එක ගැන මේගොල්ලෝ කතා කරන්නේ. මම කොතනද ඉන්නේ කියලා. බලන්න කොච්චර මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ මෙලොවම අපිට දුගතියක් වෙන්නේ නැද්ද? මෙලොවම අපට අපායක දැවෙනවා වගේ අසහනකාරී පරිසරයක් හැදෙන්නේ නැද්ද? අපි ලෝභෙහිඳ කරන වැඩවලින්. හොරකම් කරපු එක්කෙනා ගැන බලන්න. වැරදි කාමයකට ගියපු එක්කෙනා, බොරු කේලම් පරුස වචන හිස් වචන කියපු එක්කෙනා, එයාට මෙලොවම දැවිල්ලක් තියෙනවා, තැවිල්ලක් තියෙනවා, විඳවිල්ලක් තියෙනවා, අසහනයක් තියෙනවා. ඉතින් පරලොව ගැන ආයේ කවර කතාද නේ? පරලොව ගැන කවර කතාද? මොකද සකසන කර්ම ශක්තියින් අනුව එයා අඛණ්ඩව සකසමින් ඉන්නේ නරක ශක්ති ප්‍රවාහයක් නම් ඒ නරක ශක්ති ප්‍රවාහය ඒ ශක්තිය මත පදනම් වෙලා අපි සකස ගන්න භවයනේ. ඒ අකුසල කර්ම මත පදනම් වෙලා සකස ගන්න භවය අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානංනේ. විඥානයක් සකසෙනවනේ. ඒ සකසන විඥානය ඒක භවයෙන් භවයට ගමන් කරන ඒ චිත්තචෛතසික ධර්ම පරම්පරාව අකුසල කර්ම ප්‍රභවයකින් නැගෙන්නේ. ඒක කොහොම සකසගනීද හොඳ තැනක? ටිකක් උසස් භවයක කොහොම ඒ උප්පත්තිය සනිටුහන් කරයිද? අඛණ්ඩව දැඩි ලෝභයෙන් කරන කර්ම නම් තියෙන්නේ අකුසල. දැඩි ද්වේෂයෙන් කරන අකුසල කර්ම නම් තියෙන්නේ. දැඩි මෝහයෙන් කරන අකුසල කර්ම නම් තියෙන්නේ. කොහොමද ඊළඟ භවය හොඳ වෙන්නේ? ගොඩක් අය මේ ආත්මේ හරියට දුක් විඳිනවා. මට හම් වෙනවා හරියට දුක් විඳින අය. ආදරය නැතුව, සෙනෙහස නැතුව, බලා ගන්න කෙනෙක් නැතුව, කතා කරන්න කෙනෙක් නැතුව, ඇහුම්කම් දෙන්න කෙනෙක් නැතුව, උපදේශයක් ගන්න කෙනෙක් නැතුව, ඊළඟට අත් වෙලා ඉන්න ආර්ථික ප්‍රශ්නවලට උදව්වක් ගන්න නැතුව කොච්චර දුක් විඳවන අය මොනතරම් මේ ලෝකේ හමු වෙනවද දවසක් ඇතුළත උනා. විවිධ දුරකථන ඇමතුම්ගෙන ඔය ඔක්කොම අපි නිකන් සිහි කල්පනාවෙන් බැලුවොත් කොච්චර දුක් විඳිනවද? දැන් ඒ දුක් විඳින කෙනෙක් දුකින් නිදහස් වෙන්න කියලා ඒ දුක ඇතුළෙම හදාගත්තු වැරදි දැක්මක අවිද්‍යාවක ඉඳලා දුක් විඳින ගමම්ම තවත් ද්වේෂයෙන් වැඩ කරොත් මොනවා වෙයිද? තවත් තරහෙන් වැඩ කරොත්, තවත් උග්‍ර තණ්හාවක පෙළිලා වැඩ කරන්න ගියොත්, දස අකුසල් කරන්න ගියොත්, දැනුත් දුක් විඳින ගමන් තවත් අවිද්‍යාවෙන් මෝහයෙන් වැඩ කරන්න ගියොත් එයාගේ භව ගමන කොච්චර නරක වෙයිද? එයා මේ ලෝකෙදී කොච්චර දුක් විඳීද තව?
කියන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සසරේ කරපු යම් දේවල් නිසා විඳෝන ගමන් මේ ආත්මෙත් දැඩි ද්වේෂයෙන්, මෝහයෙන්, ලෝභයෙන් නරක ක්‍රියාම කරොත් එතකොට පෙර ඒවත් ඇවිල්ලා මේ ආත්මෙත් අලුතිනුත් දේවල් රැස් කරනවා. එතකොට මේ ආත්මෙත් විඳෝලා තව භව ගානකට ගෙනියන්න දේවල් සකසනවා. මා ඔබට මෙත් සිතින් යුක්තව යෝජනා කරනවා මේ කර්ම නිධානය අඳුනගන්න. මේ නිධානය රජ කෙනෙක් හංගපු මැණික් ටිකක් අහුණාට වඩා සැපතක් ගෙනල්ලා දෙයි මේ නිධානය හරියට අඳුනගත්තොත්. මේ නිධානය හරියට අඳුනගෙන ගොඩදා ගත්තොත් රජ කෙනෙක් හංගපු ගල්ගෙඩියක් ඇතුලේ බුදු පිළිමයක් චෛත්‍යයක් ඇතුලේ හංගපු ලොකු නිධානයක් හම්බුණාට වඩා ලොකු ලාභයක් ඔබට ගෙනල්ලා දෙයි. ඔබ දුක් විඳින හේතුව මේ කියන්නේ. ඔබ ප්‍රශ්නවලට මුණ දෙන හේතුව තමයි මේ සඳහන් කරන්නේ. තථාගතයන් වහන්සේගේ මේ උතුම් දේශනාවේ තියෙන මේ අපූර්ව මඟ පෙන්වීම හරියටම ගත්තොත් ඔබ සැනසෙනවා ඒකාන්ත වශයෙන්ම. මේ ආත්මෙත් සැනසෙනවා. ඒ වගේම ඔබ සංසාර ගමනේ නියත වශයෙන්ම ඔබ සැනසෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ලෝභජේන කම්මේන දෝසජේන කම්මේන මෝහජේන කම්මේන නිරයෝ පඤ්ඤායති. ලෝභයෙන් කරපු අකුසල් නිසා, ද්වේෂයෙන් කරපු අකුසල් නිසා, මෝහෙන් කරපු අකුසල් නිසා මහණෙනි නිරයමයි උපදිනවා පේන්නේ. තිරච්ඡාන යෝනි පඤ්ඤායති. තිරිසං අපායමයි උපදිනවා පේන්නේ. පෙත්තිවිසයෝ පඤ්ඤායති. ප්‍රේතයෝ අතරමයි උපදිනවා පේන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා යාවා පනඤ්ඤාපි කාචි දුග්ගතියෝ. එක්ක වෙන දුගතියකම උපදිනවයි පේන්නේ. ඒකේ ලෝභය මුල් වෙලා කරපු අකුශල කර්මයක් නිසා, දස අකුසල් නිසා කවුරු හරි ඉපදුනොත් උපදින්නේ එක්ක නිරයේ, එක්ක තිරිසං අපායේ, එක්ක പ്രേත කොට්ටාසයක, එක්ක වෙනත් දුගතියකමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේ අපි අවබෝධ කරගමු. අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. හිත මේවා තේරුම් ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒත් මම ඔබට යෝජනා කරනවා ඔබ උත්සාහ කරන්න කොහොම හරි කරලා මේ දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරුම් ගත්තොත් යම්කිසි සැනසෙල්ලක් ලබා ගන්නට පුළුවන් වෙයි. මේ ලෝක වශයෙන්ොත් සංසාරික වශයෙන්ොත් සැනසෙල්ලක් උදා කරගන්න ඔබට උදව් වෙයි. මේ කොච්චර වටින දේවල්ද භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ තවත් කර්ම සමුදයක් ගැන පෙන්වා දෙනවා. නිධාන තුනක්. තීනි මානි බෙක්කවේ නිධානානි කම්මානං සමුදයාය කතමානි තීනි. මහණෙනි කර්ම නිධාන තුනක් මම පෙන්වනවා. කර්මයන්ගේ සමුදය පිණිස හේතු වෙන අලෝභෝ නිධානං කම්මානං සමුදයාය, අදෝසෝ නිධානං කම්මානං සමුදයාය, අමෝහෝ නිධානං කම්මානං සමුදයාය. කර්මයන්හි සමුදය පිණිස, හට ගැනීම පිණිස, රැස්වීම පිණිස අලෝභය නිධානයක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ද්වේෂය නිධානයක්, අමෝහය නිධානයක්. අලෝභය නිධානයක්, අමෝහය නිධානයක්, අද්වේෂය නිධානයක්. මොනවටද? දස කුසල කර්මවලට. ඒ කිව්වේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමට, සොරකමින් වැළකී සිටීමට, වැරදි කාමයෙන් වැළකී සිටීමට,
බොරුවෙන්, කේලමෙන්, පරුස වචනෙන්, හිස් වචනෙන් වැළකී සිටීමට. ඊළඟට අනුන්ගේ දේට ආස කිරීමෙන් වැළකී සිටීමට. අනුන් නැසේවා කියලා සිතීමෙන් වැළකී සිටීමට. මිත්‍යා දෘෂ්ටියෙන් වැළකී සිටීමට. එතකොට අර අකුසලයන්ගෙන් වැළකී සිටින්නට නම් එනම් කුසලය වැඩි කරගන්නට නම් ඒකට නිදාණය වෙන්නේ, ඒකට හේතුව වෙන්නේ කෙනෙකුගේ හිතේ දියුණු වෙන අලෝභය. ඒකුවේ ලෝභකමේ ප්‍රතිපක්ෂ ධර්මය වෙච්ච අලෝභය කියන හේතුව අපි දිගටම දියුණු කරගත්තොත්, හිත තුළ අලෝභය කියන ධර්මය, කුසල ධර්මය වැඩි දියුණු කරගත්තොත්, අන්න ඒ කුසල හේතුව මුල් කරගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කුසල කර්මය කරගන්න පුළුවන්. අද්වේෂය කියන කුසල හේතුව මුල් කරගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කුසල කර්මය කරගන්න පුළුවන්. අමෝහය කියන කුසල හේතුව මුල් කරගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කුසල කර්මය කරගන්න පුළුවන්. ඔය කියන අලෝභ, අදෝස, අමෝහ කියන කුසල හේතු ටික මුල් කරගත්තොත් හොරකමෙන් වැළකීම කියන කුසල කර්මෙත්, වැරදි කාමයෙන් වැළකීම කියන කුසල කර්මෙත් කරගන්න පුළුවන්. ඊළඟට බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුස වචන කීමෙන්, හිස් වචන කීමෙන් වැළකීම කියන උතුම් කුසල කර්මත් කරගන්න ඔබට පුළුවන්කම ලැබෙයි. අලෝභය නිදාණය වුණොත්, අද්වේෂය නිදාණය වුණොත්, අමෝහය නිදාණය වුණොත් ඔබ උත්සාහ කරන්න. මාත් දැඩි ලෙස උත්සාහ කරමින් දවසක් උදා වෙලා ඒ දවස නිමා වෙනකම් අකුසල කර්මයක් නොකරපු දවසක් බවට දවසපත් කරගන්න. මම ඔබට යෝජනා කරනවා දස අකුසල කර්මයන්ගෙන් කොහොම හරි ගැලවෙන්න උත්සාහ කරන්න. පුළුවන් හැම දවසක්ම දස අකුසල කර්මයන්ගෙන්ම ගැලවිලා දස කුසල කර්මයන්ම සමාදන් වෙච්ච කෙනෙක් විදියට ගෙවලා නිම කරන්න උත්සාහ කරා. හැම දවසක් සමහර වෙලාවට දස කුසල්ම කරගන්න බැරි වෙන දවසුත් යෙදෙන්න පුළුවන්. ඒ ගැන තැවි ඉන්න එපා. ලැබෙන ඊළඟ මොහොතේම දස කුසලය නැවත ප්‍රගුණ කරගන්න. දස අකුසලයෙන් නැවතත් ඉක්මනින් වෙන් වෙන්න පුළුවන් උත්සාහයක් දරන්න. පුළුවන් උත්සාහයක්. උපරිම වශයෙන්. එතකොට අපේ හිත වැඩිපුර බලගතු කරලා තියෙන්නේ දස කුසල කර්මයට මුල් වෙච්ච චිත්තචෛතසික ධර්මයන්ගෙන් නම් අඩුම අපි පුඤ්ඤාභි සංඛාර, කුසලාභි සංඛාර නිසා හොඳ භවයක හරි උපදීනේ. සැකසෙන විඥාණය අඩුම සුගතියකට යයිනේ. භාග්‍යවතුන් වහන්සේ ඒක දේශනා කරනවානේ. අලෝභයෙන් කවදාවත් ලෝභය උපදින්නේ නැහැ. අලෝභයෙන් උපදින්නේ අලෝභයමයි. අද්වේෂයෙන් කවදාවත් ද්වේෂය උපදින්නේ නැහැ. අද්වේෂයෙන් උපදින්නේ අද්වේෂයමයි. අමෝහයෙන් කවදාවත් මෝහය උපදින්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අමෝහයෙන් උපදින්නේ අමෝහයමයි. ඒ විතරකුත් නෙමෙයි, ආනිසංස දේශනා කරනවා. අලෝභජ කර්මයෙන්, අද්වේෂජ කර්මයෙන්, අමෝහජ කර්මයෙන් කවදාවත් නිරයට නම් යන්නේ නැහැ කියලා. නිරයට යන්නේ නැහැ කියලා. තිරිසන් යෝනියකට යන්නේ නැහැ කියලා. പ്രേත කොට්ටාසයකට යන්නේ නැහැ කියලා. කිසිම දුගති භූමියකට යන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට අවධාරණය කරනවා. අමෝහය නිසා දෙවියෝ අතර උපදිනවා කියලා, මිනිස්සුයෝ අතර උපදිනවා කියලා, කිසියම් සුගති භූමියකමයි උපදින්නේ කියලා බුදුහාමුදුරුවෝ මේ කම්ම නිදාන සූත්‍රයේ අපිට පෙන්වලා දෙනවා. අපි භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කරනවා නම්
භාග්‍යවතුන් වහන්සේ අපිට වදාළේ බොරුවක් නෙමෙයි කියලා අපිට පිළිගැනීමක් අපේ හිතේ තදින් හදාගත්තොත් අපිට මේ තණ්හාව කියන රළ පහරට එරෙහිව, ද්වේෂය කියන රළ පහරට එරෙහිව, මෝහය කියන රළ පහරට එරෙහිව ගමන් කරලා අලෝභයත්, අද්වේෂයත්, අමෝහයත් අපේ හිතේ පුළුවන් තරම් දියුණු කරගන්න අපට ශක්තිය ලැබෙයි. සද්ධාය තරති ඕඝං කියලානේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ. මේ සැඩ පහරවල් තුනක් නේ, මේවත් සරල නෑනේ. මේ සිතුවිලි තුන මේ සරලව මම ඔබත් එක්ක කතා කරාට මේවත් සරල නෑනේ. කොච්චර බලගතුද මේ සිතුවිලි. මේ සිතුවිලිත් එක්ක අපි කරන්න යන කර්ම කොච්චර බරපතල ඒවද. බුදුහාඳුරුවෝ දේශනා කරේ උන්වහන්සේගේ මේ ඉගැන්වීම් අපි දැඩි ලෙස අවබෝධ කරගෙන විශ්වාස කරනවා නම් අපිට ඒ රළ පහරට විරුද්ධව ගමන් කරන්න පුළුවන් කියලා. ඒ රළ පහරට එරෙහිව ගමන් කරලා අපිට අවශ්‍ය කරන විමුක්තිය, සැනසෙල්ල සාධනය කරගන්න පුළුවන් කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ නිසා අපේ පින්වතුන් මේ වටින උදාර සූත්‍ර දේශනාව දට අහන් හිටියා. හොඳ අවබෝධයක් ලබා ගත්තා. පැයකට ආසන්න කාලයක් මේ වෙනකොට ඔබ මේ දේශනාව තුළින් කුසල කර්ම නිදාන තුනකුත් අකුසල කර්ම නිදාන තුනකුත් ඉගෙන ගත්තා. ලෝභ ද්වේෂ මෝහ අකුසල කර්ම නිදාන, අලෝභ අදෝස අමෝහ කුසල කර්ම නිදාන. කුසල කර්ම නිදාන තුන මුල් වෙලා කුසල කර්ම 10ක් කරගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. අකුසල කර්ම නිදාන තුන මුල් වුණොත් දස අකුසල කර්මයන් සිද්ධ වෙනවා. එතකොට අකුසල කර්මවල විපාක විදියට එක්ක තිරිසන් අපාය, එක්ක නිරය, එක්ක പ്രേත විෂය හෝ වෙනත් දුගතියකයි උපදින්නේ කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. කුසල කර්ම නිදාන කරගෙන කවුරු හරි කෙනෙක් කුසල කර්ම රැස් කරගත්තොතින් එයා එක්ක දිව්‍ය ලෝකයක, එක්ක මනුෂ්‍ය ආත්ම භාවයක, එහෙම නැත්නම් වෙනත් සුගති භූමියකම උපදිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ උතුම් ධර්ම දේශනාව අද ඔබට ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන පරිසරය හැදුවේ අපිට ආරාධනා කටයුතු කරලා අපව ශිෂ්ටලාන්තයට වැඩම කරවලා. ඇත්තටම කියනවා නම් ශිෂ්ටලාන්තය හරීම ලස්සන රටක්. ඒ ලස්සන රටේ තියෙන බොහෝ අපූර්ව ස්ථානත් මාව එක්කරන් ගිහිල්ලා නිවාඩු දාගෙන අපේ කුමාරසිංහ මහත්මයාත් නෝන මහත්මියත් අපිට පෙන්නුවා. ඒ ස්ථාන දැක බලා ගන්න සැලැස්සුවා. මට ප්‍රත්‍යපහසුකම් සලසලා දුන්නා. ඒ විතරක් නෙමෙයි, ධර්මදේශනා ගණනාවක් ඒ රටේ විවිධ ප්‍රාන්තවල වැඩ සිටින ස්වාමින් වහන්සේලාත් එක්ක එකතු වෙලා සිත කළා. ඉතින් අපේ කුමාරසිංහ මැතිතුමාත් ගීතානි කුමාරසිංහ මැතිණියත් අද පින්කමට ප්‍රධාන දායකත්වයේ ගත්තා. විශේෂයෙන්ම ගීතානි නෝනාගේ ආදරණීය සහෝදර සහෝදරියෝ ඒ තමයි අමල් රූමන් මැතිතුමාත් අජන්ත රූමන් මැතිතුමාත් මේ පින්කමේදී ප්‍රධාන වශයෙන් දායක වුණා. මොකද අපිට මතකයි එතුමියලා ලංකාවට ආපු වෙලාවකත් ධර්මානුශාසනාවක් සිත කළා අපි වඩම්මලා මේ කිරිබත්ගොඩ ප්‍රදේශයේදී. ඒ තමයි ආදරණීය සොහොයුරියට පින් දෙන්න. අනුෂා රූමන් සොහොයුරිය අභාවයටපත් වෙලා අවුරුදු 3ක් වෙනවා මේ වසරේ. ඒ වෙනුවෙනුයි අද පින්කම කළේ ඒ සහෝදරියටත්. ඒ වගේම මියගිය W රූමන් පියාණන්ට, රූපා වයලට් ආදරණීය මෑණියන්ට වගේම රෝහණ මීරිගම මහත්මාණන් ඇතුළු කොට ඒ පවුල්වල රූමන් පවුලේ, රූපසිංහ පවුලේ, මේ සමාන කුමාරසිංහ පවුලේ මියගිය සියලුම දෙනාට මේ පින් අත් වේවා. බණ අහපු ඔබගේ නමින් මියගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා. මියගිය සියලු නෑයන් වගේම ලෝකේ පුරාම මේ වසංගතය නිසා මියගිය
මිලියනයකට දසලක්ෂයකට ආසන්න සියලු ජාතීන්ට අයත් ජනතාවටද මේ පින් අත් වේවා. සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, අපේ ඥාතිවරු නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. සම්‍යක් දෘෂ්ටික උතුම් පින් කැමති දෙවියෝ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම, ශක්තිය අපේ ධම්මික සායන වහන්සේ ඇතුළු ශිෂ්ටලාන්තයේ වැඩ සිටින සියලුම ප්‍රාන්තවල වැඩ වාසය කරන පින්වන්ත ස්වාමින් වහන්සේලටත්, විශේෂයෙන්ම ගීතානි නෝනා කුමාරසිංහ මහත්මයාත්, ඒ පවුලේ දරුවෝ ඇතුළු සියලු දෙනාටත්, ඒ වගේම ලංකාවේ හෝ වෙනත් රටවල් වල ජීවත් වෙන ගීතානි නෝනාගේ ආදරණීය සහෝදරයින්ගේ සහ ඒ පවුල්වල අයටත්, ඒ වගේම බණ අහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසට, බුද්ධ පුතුන් YouTube channel එකේ ශ්‍රාවක පිරිසටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය වේවා. මේ ලෝකයට, සියලුම ජනතාවට, ජාතීන්ට ආශිර්වාදයක් වේවා. මේ පීඩා විඳින වසංගතයෙන් ඊ타ම ඉක්මනින් ලෝකය නිදහස් කර ගන්නට දෙවියෝ උපකාර කරත්වා. ඔබගේ දුවා දරුවන්ගේ ජීවිතවලට, ඔබගේ ජීවිතයට, ඔබගේ ආදරණීය අම්මා තාත්තගේ ජීවිතයට කරදරයක්, බාධකයක් නොවේවා. රැකිරක්ෂා ආදිය සුරක්ෂිත වේවා. ඔබ හැම දිනාටම ආර්ථික වශයෙන්ුත්, ආධ්‍යාත්මික වශයෙන්ුත්, කායික වශයෙන්ුත් සුවපත් භාවයේ සැනසෙල්ල උදා කර ගන්නට දෙවියෝ උපකාර කරත්වා. උතුම් දෙවිවරු නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දිනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයෝ මුණ ගැහේවා. කල්යාණ මිත්‍රයෝ මුණ ගැහේවා. සද්ධර්මයේ මාසන්නට ලැබේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්න අද කරගත්තු පින් කුසල්ද අපිට පාරමිතා ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.